දුවේ පුතේ. තවත් ගණිත පාඩමක් අරගෙන තමයි ඇවිත් තියෙන්නේ මම. අද දවසේ අපි බලන්න යන්නේ මේ නිර්මාණ කියන පාඩම කරන්නේ කොහොමද කියලා. මේ නිර්මාණ පාඩමට සම්බන්ධ සියලුම දේවල් මුල සිට අග දක්වා හැම දෙයක්ම මේ පාඩම තුලින් වාට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ නිසා අපේ පාඩමත් එක්ක රැඳී සිටින්න. අපි බලමු මේ පාඩමේ අරත අපි ඉගෙන ගත්ත යුතු කාරණා මොනවද කියලා. මම මුලින්ම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නේ දෙන ලද දිගකින් යුත් රේඛාවක් නිර්මාණය කිරීම, කෝණ නිර්මාණය කරන ආකාරය, දෙන ලද රේඛාවක් ලම්බ සමච්ඡේදනය කිරීම ආදී විදියට අපි මේ සියලුම කොටස් මේ ගැටළු විසඳීම දක්වාම සාමාන්‍ය පෙළ විභාගයේදී අපත සාමාන්‍ය පෙළ විභාගයේදී නිර්මාණ ගැටලුව සාර්ථකව ඒ අභියෝගයට මුහුණ දෙන්න ඔයගලන්ට පුළුවන් වෙන මේ පාඩමත් එක්ක රැඳී සිටියොත් ඒ ගැටලුවට ලකුණු 10න් 10ම ගන්න පුළුවන් වෙනවා. මේ පාඩම ඇත්තටම අපි ඔයගොල්ලෝ දන්නවා මේ නිර්මාණ කියන පාඩම 9 ශ්‍රේණියේ ඉඳලා අපිට ලැබෙනවා 9 10 පන්ති හා 11 පන්තියේ. එතකොට මේ පාඩම මුල සිට අග දක්වා කරලා තියෙන නිසා ඕනෑම පන්තියක ළමයෙකුට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් තමන්ගේ මට්ටම දක්වා. එතනින් එහාට ඉගෙන ගත්තත් මේ පාඩම හැදෑරුවත් ගැටලුවක් නැහැ. කොහොමත් මේ පාඩම 11 ශ්‍රේණියේ දරුවන්ට මට්ටමට මම සීමා කරලා තියෙනවා. එහෙනම් දුවේ අපි බලමු මේ නිර්මාණ පාඩම නිර්මාණයට අදාළව මේ මුලින්ම දෙන ලද දිගකින් යුත් රේඛාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අපි බලමු මේ සෙන්ටිමීටර 6ක් දිග AB රේඛාවක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. එතෙන්දී වැදගත්ම දෙයක් තමයි ඒ සෙන්ටිමීටර 6ක් දිග AB රේඛාවක් ඇඳීම කියන එක නිර්මාණය කිරීම කියන තව එකක්. අපි බලමු මේ සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක් අඳින ආකාරය තමයි ඉස්සෙල්ලාම බලමු අපි. අඳිනවා නම් ඔයගලගේ රූල පාවිච්චි කරලා මෙන්න මේ විදිහට සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක් අඳින්න පුළුවන්. එතකොට සෙන්ටිමීටර 6ක් දිග AB රේඛාව නිර්මාණය කරන්න කිව්වොත් අපි මොකද්ද කරන්න පුතේ? එහෙනම් ඉතින්ද කරන්න තියෙන්නේ ඔයාලගේ අභිමත පරිදි දිග රේඛාවක් ඇඳ ගන්නවා. Tamanට අවශ්‍ය කැමති දිගක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලගේ කව කට්ට අරගෙන මේ කව කට්ටට ගන්න ඕනේ සෙන්ටිමීටර 6ක දිගක්. කව කට්ටට සෙන්ටිමීටර 6ක දිගක් ගන්න. අරගෙන මේ රේඛාවේ මැද්දේ යම්කිසි ලක්ෂයක තියලා මෙතනදී මෙන්න මෙහෙම ඡාපයක් ඇඳ ගන්න. එතකොට ඒ විදිහටම දැන් මේ පැත්තෙන් තියලා මෙහෙට ඡාපයක් අඳින්න ඒ ඡාපය අපි ඇඳපු සරල රේඛාව ඡේදනය වෙන තැන තියලා මම තාම මේකේ දුර වෙනස් කරන්නේ නැහැ සෙන්ටිමීටර 6ම තමයි තියෙන්නේ මේ පැත්තට ඡාපයක් ඇඳ ගන්න. එතකොට දුවේ පුතේ ඔයාලට ලැබෙනවා මෙතන AB රේඛාව සෙන්ටිමීටර 6ක් දිග AB රේඛාව වලට ලැබෙනවා. මෙතන ලකුණු කරන්න පුළුවන් සෙන්ටිමීටර 6ක් කියලා. එහෙනම් ඔයා අවබෝධ කරගත්තා සෙන්ටිමීටර 6ක් දිග රේඛාවක් අඳින්නේ කොහොමද? සෙන්ටිමීටර 6ක දිග රේඛාවක් නිර්මාණය කරන්නේ කිව්වොත් කොහොමද කරන්නේ කියලා. අපි අපු ඊළඟ කොටසට මෙතෙන්දි කතා කරන්න යන්නේ මේ විශේෂ කෝණ කිහිපයක් තියෙනවා අපි නිර්මාණය කිරීමට නිර්මාණයේදී අපි දැනගත යුතු. ඒ නිසා අපි කෝණ නිර්මාණයට යනවා. මුලින්ම අපි බලමු අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අංශක 60ක කෝණයක් නිර්මාණය කිරීමේදී ඉස්සලම ඔයාලගේ රූල අරගෙන ඒ රූලේ ඔයා රේඛාවක් ඇඳ ගන්න. ඒක අභිමත පරිදි ටිකක් ඇඳගත්තට ගැටලුවක් නැහැ. ඊළඟට ඔයා කරන්න ඕනේ ඔයාලගේ කව කට්ට අරගෙන කව කට්ටේ අපි තුමු මෙන්න මේ කෙලවරටම අපි ගමු ඒක අපිට පහසු වෙයි. නිසා කව කට්ට දික් කරගන්න Tamanට අවශ්‍ය ප්‍රමාණයකට
දික් කරගෙන මෙන්න මේ විදිහට ඡාපයක් අඳින්න. ඔය විදිහට ඡාපයක් අඳින්න. ඊළඟට ඔයාලගේ මේ කව කටට ගත දුර වෙනස් කරන්න එපා. කව කට්ට මෙන්න මේ ඡාපයයි මේ සරල රේඛාව ඡේදනය වෙච්ච තැනට ගේන්න. ගෙනල්ලා ඔයා කව කට්ටේ තුඩ මෙතනින් තියලා මේ කව කට්ටෙන් අර මුලින් ඇඳ ඡාපය හරහා යන විදිහට රේඛාවක් නිර්මාණය කරගන්න. ඊළඟට ඔයාලගේ රූල ගෙනල්ලා තියන්න මේ අපි ආරම්භක ලක්ෂයේ ඉඳලා මෙන්න මේ අවසානයේ ওই රේඛා දෙක ඡේදනය වෙච්ච තැනට රේඛාවක් අඳින්න පුළුවන්. එතකොට මෙන්න මෙතන එන වංශක 60ක් මෙන්න මෙතන එනවා මේ ලක්ෂ හරියටම ගන්න. එතකොට අපිට පුළුවන් කොණමානය තියලා අපිට පරීක්ෂා කරලා බලන්නත් පුළුවන් මේ ඇත්තට මෙතන අංශක 60ක් තියෙනවද කියලා. අංශක 60ක අගයක් මෙතන පෙන්වනවා. එහෙනම් ඔයා ඉගෙනගත් අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි ඊළඟට යන්නේ අංශක 30ක කෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ සඳහා අපි දැන් ඔයාලට කල්පනා කරලා බලන්න අංශක 60කින් භාගයක් අංශක 30ක් වෙනවා. ඒ නිසා ඔයා අංශක 30 නිර්මාණය කරද්දී මුලින්ම අංශක 60 කෝණය නිර්මාණය කරගන්න. ඒ අංශක 60 කෝණ නිර්මාණය කරගත්තට පස්සේ මෙන්න මෙතන කව කට්ටේ තුඩ තියලා ඒ කෝණය සමච්ඡේදනය කරන්නයි සූදානම් වෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඡාපයක් ඇඳගන්න මෙන්න මෙතනින් තියලා ඊළඟට මෙන්න මේ අංශක 60ට අදාළ ස්ථානයේ තියලා ඔයා තව ඡාපයක් ඇඳගන්න. ඊළඟට ඔයාගේ රූල ගෙනල්ලා මෙන්න මේ කෝණේ මැද තියලා මෙන්න මෙතනට මෙන්න මෙහෙම රේඛාවක් නිර්මාණය කරගන්න. එතකොට ඔයාලට ලැබෙන අංශක 30ක කෝණයක් අපිට ලැබෙනවා. එතකොට අංශක 60න් භාගයක් මෙන්න මේ රේඛාව අපි අයින් කරලා මේ රේඛාව අඳින්න අත්‍යවශ්‍යත් නැහැ. අංශක 60 මෙතනට එනවා. මෙන්න මේ ලක්ෂ දෙකේ තියලා සමච්ඡේදනය කරනවා. එතකොට අංශක 30ක් මෙතන ලැබෙනවා. අපි යමු ඊළඟ නිර්මාණය කරගන්න. අපි බලමු අංශක 120 නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේ සඳහා මුලින්ම රූල පාවිච්චි කරලා ඔයා රේඛාවක් ඇඳ ගන්න තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඇඳ ගන්න. මේ රේඛාව ටිකක් ඇඳ ගන්න. ඊළඟට මේ කව කටුව පාවිච්චි කරලා ඔයා මෙන්න මේ කව කටුව තුඩ ගිහිලා තියන මේ රේඛාවේ ආරම්භ වෙන තැනට තමන්ට අවශ්‍ය අභිමත පරිදි මේ කව කට්ට අවශ්‍ය ප්‍රමාණයට දික් කරගෙන මෙන්න මේ විදිහට ඡාපය ටිකක් වැඩිපුර නිර්මාණය කරගන්න. ඒක දිගට ගන්න ඉස්සලා 60 ගත්තට වඩා වැඩිපුර ගන්න. අරගෙන මේ කව කට්ටේ තුඩ මෙන්න මේ රේඛාවයි ඡාපයයි කැපිච්ච තැන තියලා මේ ඡාපය ඡේදනය වෙන විදිහට රේඛාවක් ඇඳ ගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට ඇඳගත්තොත් මෙතන හැදෙන්නේ අංශක 60ක කෝණයක්. එතකොට මේ කව කට්ට මෙතනින් තියලා මේ ලක්ෂ්‍ය නිවැරදිව තියාගන්න. තියලා මෙතනින් තවත් ඡාපයක් ඇඳ ගන්න. එතකොට කල්පනා කරලා බලන්න. එතකොට අංශක 60ව දෙකක් ඇඳලා තියෙනවා. එතකොට අංශක 60ව දෙකක් කියන්නේ අංශක 120ක්. ඊට රූල පාවිච්චි කරලා තියන්න මේ ආරම්භක ලක්ෂ්‍ය දෙවෙනි ඡාපය කැපිච්ච තැනට තියලා මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න.
එතකොට ඕගලන්ට ලැබෙනවා එතකොට ඕගලන්ට ලැබෙනවා අංශක 120ක කෝණයක්. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ අංශක 150ක් කෝණයක් නිර්මාණය කරන්න තිබ්බොත් අපි මොකද කරන්න කියලා. අපි බලමු අංශක 150යි කෝණයක් නිර්මාණය කරන්න. බලන්න මගේ නිර්මාණයේදී මම මේ සඳහා භාවිතා කරන තර්කය මොකක්ද කියලා. මම ගන්නවා රූල පාවිච්චි කරලා සරල රේඛා ඛණ්ඩයක් ඇඳගත්තා. ඇඳගෙන මම කරන්නේ මෙතනදී අපි යම්කිසි ලක්ෂයක් තියාගමු මේ රේඛාව මත. කියන්නේ මෙතනදී තමයි අංශක මේ මෙන්න මේ ලක්ෂය කියන තැනදී තමයි අපි අංශක මේ 150 නිර්මාණය කරන්න සූදානම් වෙන්නේ. බලමු. ඒ සඳහා කව කට්ට අරගෙන කව කට්ට තියාගන්න කව කටුව මෙතනින් තියලා අපි බලමු මේ පැත්තට අංශක 30ක් නිර්මාණය කරගන්නයි මම සූදානම් වෙන්නේ. දැන් බලන්න අංශක 30ක් නිර්මාණය කරලා පස්සේ මොකද වෙන්නේ කියලා. දැන් මම මීට කලින් පැහැදිලි කරා ඔයාලට අංශක 30 නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මෙතන 60ක් අරගෙන ඒ අංශක 60 කෝණේ සමච්ඡේදනය කිරීම තමයි අපි කරන්නේ මෙතෙන්දී. බලා ගන්න ඔයගොල්ලෝ කරන විදිය. හොඳයි. දැන් මම අංශක 30 කෝණ නිර්මාණය කරලා ඉවරයි. අපි රේඛාව ඇඳගමු. දැන් කල්පනා කරන්න පුතා. දැන් මේ සරල රේඛාවක සරල කෝණයකගේ අංශක 180යි. එතකොට මම මෙතන අංශක 30ක් නිර්මාණය කරා. එතකොට කල්පනා කරලා බලන්න අංශක 180කින් අඩු කරොත් 30ක් කීය දෙන්නේ කියලා. ඔයාට ලැබෙනවා අංශක 150ක්. අන්න ඒක තමයි මම යොදාගත්ත තර්කය. අංශක මම නිර්මාණය කරේ අංශක 30ක්. එතකොට මම නිර්මාණය කරේ මට අවශ්‍ය පැත්තට විරුද්ධ පැත්තේ. එතකොට ඉබේම අපිට ලැබෙනවා මෙන්න මේ කෝණය මෙන්න මෙතන අංශක 150ක කෝණයක් අපිට ලැබෙනවා. මෙන්න මෙතන කෝණය තමයි අංශක 150ක් වෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති අංශක 150 නිර්මාණය කරේ කොහොමද කියලා. අපි එහෙනම් ඊළඟට යමු අංශක 90ක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලන්න. අංශක 90 නිර්මාණය කිරීම සඳහා මම භාවිතා කරනවා සලම රූල ඇඳලා රූලෙන් රූල පාවිච්චි කරලා රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවෙත් කිසියම් ලක්ෂයක් ලකුණු කරගමු. මෙන්න මෙතනදී තමයි අපිට අංශක 90 නිර්මාණය කරන්න ඕන වෙන්නේ. ඔයාලට කෝණමානි පාවිච්චි කරන්න බෑ. කව කට්ටෙම තමයි නිර්මාණය කරන්න වෙන්නේ. ඒක ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොටත්. මට අවශ්‍ය තැන මම කව කට්ට තියාගන්නවා 90 නිර්මාණය කරගත යුතු තැන තියලා මම අභිමත පරිදි කව කට්ටේ දිග දුරක් ගත්තා. ආකාර කීපයක් තියෙනවා පුතේ අංශක 90 නිර්මාණය කරන්න. මේක බොහොම පහසු ක්‍රමයක්. මේ රේඛාවේ
දෙපැත්තේ ඡාප දෙකක් ඇඳගන්න මේ විදියට. පැහැදිලි ඇති. ඊළඟට කව කට්ටේ තුඩ මේ ඇඳගත්තු ඡාපයක් මත තියලා පරිස්සමින් කරගන්න පුතේ. තිය කරලා මේ කව කට්ට චුට්ටක් අර අපි තිබ්බ ප්‍රමාණයට වඩා වැඩි කරගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරන්න. මෙතනටම ගේන්න අවශ්‍ය නැහැ. තමන්ට තිබු ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩි වුණාම හොඳටම ඇති. ඊට පස්සේ මේ කව කට්ටෙන් ඡාපයක් නිර්මාණය කරගන්න. මෙන්න මේ ආකාරයෙන් දුර වෙනස් කරන්න එපා. ඒ මේ දකුණු අත පැත්තේ අපි ගත්ත දුරම තමයි ගන්නෙ. ඊළඟට මේක පහළට ගෙනල්ලා මෙතන ඡාපයක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ මේ රූල පාවිච්චි කරලා මේ ඡාපේ ඡේදනය වෙච්ච තැනට රේඛාවක් ඇඳගන්න. ඒතර ඔයගොල්ලෝ මැනලා බැලුවොත් මෙතන හරියටම අංශක 90ක් තියෙයි. බලමු කොනමානෙ අපි අරගෙන අංශක 90ක් තියෙද කියලා. ඔව් අපිට පේන අංශක 90ක් තියෙනවා. අපි එහෙනම් ඊළඟ නිර්මාණයට යමු. ඊළඟ අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ අංශක 45. මේ අංශක 45 කියන්නේ අංශක 90න් භාගයක් බව ඔයා දන්නවා. අංශක 90කින් භාගයක්. ඒ නිසා මම මුලින්ම අංශක 90 කියන දේ නිර්මාණය කරගන්න යන්නේ. ඒ සඳහා මම රූල පාවිච්චි කරලා සරල රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මම පොඩි ලක්ෂයක් ලකුණු කරගන්නම්. මෙතෙන්දි තමයි අපිට ඕන වෙන්නේ රේඛාව මත ලක්ෂයක් ලකුණු කරගත්තට පස්සේ මම මෙතන වැඩිපුර පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ අංශක 90 නිර්මාණය කරපු ආකාරය. හැබැයි මම පුංචි වෙනසක් කරනවා. මේ කව කට්ට දික් කරලා මම 90 නිර්මාණය කරද්දී දෙපැත්තට විතරනේ ඡාප දෙක ඇඳන්නේ. මම එහෙම කරන්නේ නැහැ. දැන් සම්පූර්ණයෙන් මම ඡාපයක් නිර්මාණය කරගන්නවා. සම්පූර්ණයෙන් ගත්තා. ඊළඟට අර කලින් කීප විදිහටම කව කට්ට දුර පොඩ්ඩක් වැඩි කරනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්න. වැඩි කරගෙන පොඩින් අර මම ඡාපයක් ඇඳගත්තා. ඊළඟට කව කට්ට අනිත් පස්සෙන් තියලා මම ඡාපයක් ඇඳ ගන්නවා. ඒතර ඔයගලන්ට ලැබෙනවා අංශක 90 සම්පූර්ණයෙන් ඇඳ ගන්න පුතේ. ඒක හරියට නිර්මාණය කරගන්න ඔයගොල්ලෝ අඳිනකොට කරගන්න. මොකද මේ ඇප් එකෙන් කරනකොට මේ පොඩ්ඩක් අර සුමට නැහැ. පොඩ්ඩක් හිර වෙන ගතියක් තියෙනවා. ඊළඟට මෙන්න මේ අංශක 90 දෙකට වෙන් කරන්නයි යන්නේ. ඒ සඳහා මම කරන්නේ මේ 90ක් හම්බ වුණ මෙන්න මේ කොටස් තැන බලන්න මේ කවකට තියෙන තැන කියලා ඒ කවකට අවශ්‍ය නම් දුර වෙනස් කරගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේ විදිහට ඡාපයක් ඇඳ ගන්න. මෙතන ලක්ෂයක් තියලා අඳින්න. මේ ලක්ෂය තියලා ඡාපයක් අඳින්න. ඊළඟට මෙන්න මෙතනින් තියලා ඔයා ඡාපයක් අඳින්න. ඊළඟට කලින් වගේම රූල ගෙනලා මේ ලක්ෂය තියන්න.
ඔයගොල්ලෝ කරනකොට හරියට කරගන්න පරිස්සමෙන් තූල තියෙනකොට මේ තියෙන තැන චුට්ටක් එහෙම වුණොත් අපිට නිවැරදි වෙන්නේ ඉන්නේ නැහැ. ඊළඟට ඔයා රේඛාව මේ විදිහට නිර්මාණය කරගන්න. මෙතන අඳ ගන්න මෙතනින් තියලා. ඒතර ඔයාට අභිමුඛ පරිදි මේ රේඛාව දිග වැඩි කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඔයාට ඇවිල්ලා තියෙන අංශක 45ක කෝණයක් මෙන්න මෙතන ලැබිලා තියෙනවා. මෙතෙන්දි කියන්න මම කියන්න ඕන දෙයක් තියෙනවා පුතේ. දැන් මෙතනදී 45 කියන්නේ කොයි පැත්තටද ගන්න කියලා. දැන් ඔයාට සමහරවිට මේ පැත්තට කෝණය නිර්මාණය කරන්න අවශ්‍ය නම් මේ කරපු නිර්මාණයම අනිත් පැත්තට කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ ලක්ෂ දෙකේ තියලා කප කට්ට මේ පැත්තට චාප දෙකක් ඇඳ ගමන් මෙන්න මෙහෙට ඇඳ ගන්න පුළුවන් 45 කොනක ගැටලුවක් නෑ අවශ්‍ය පැත්ත ඕන පැත්තකට ඇඳ ගන්න පුළුවන්. නමුත් මේක තමයි මූලික අවස්ථා ටික මේ 45ක් නිර්මාණය කරගන්න. කරගන්නකට අපි අංශක 15 නිර්මාණය කරන ආකාරය බලමු. අංශක 15ක් නිර්මාණය කිරීමත් ඒ තරම් ලොකු කටයුත්තක් නෙවෙයි. මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා මම නිර්මාණ කිහිපයකටම මම කලින් ඉගෙන ගන්න නිර්මාණය කරපු දේවල් කිහිපයක් තමයි පාවිච්චි කරේ. ඒ සඳහා මම හඳිනවා දැන් සරල රේඛාවක් ඇඳලා මුලින්ම අංශක 30 කෝණය නිර්මාණය කරගන්නවා. බලන්න මම 30ක් නිර්මාණය කරනව නැවතත්. ඔයාලට මතක ඇති අංශක 30 නිර්මාණය කරගන්නේ ඔන්න මේ ආකාරයට අංශක මුලින්ම අංශක 60 නිර්මාණය කරගන්නවා. අංශක 60ක් නිර්මාණය කරගත්තට පස්සේ මේ තියෙන අංශක මුලින්ම අංශක 30ක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන අංශක 30. එතකොට මේ අංශක 30 කෝණෙත් සමච්ඡේදනය කරන්න සූදානම් වෙන්න. එතකොට අපිට පුළුවන් මෙතනින් තියලා ඡාපයක් ඇඳ ගන්න මේ විදියට. මෙන්න තියෙන අංශක 30 සමච්ඡේදනය කිරීමක් කරන්න මෙතෙන්දී. අන්න ඔතන අපි ඡාප දෙකක් ඇඳගත්තා. අපිට අවශ්‍ය නම් මෙන්න මේ ලක්ෂය මේ පැහැදිලි නැත්නම් පුතේ කවකට දුර වෙනස් කරාට ගැටලුවක් නැහැ. මෙතනින් තියලා මේ රේඛාවේ මේ ඡාපේ දිග අඩු කරන්න. එතකොට හොඳට පැහැදිලි වාට ඒක ඇඳ ගන්න පුළුවන්. මේකේ මේ ඡේදනයේ ලක්ෂ්‍ය හොඳට පේනවා. බලන්න කොහොමද අඳින්නේ කියලා. දැන් ඔයාලට පැහැදිලි ඇති මෙන්න මෙතන රේඛා දිගේ ඡේදනයට වඩා මේක ගොඩක් බොහොම ෂාප් ලුක් එකක් තියෙනවා. තියුණු අපිට පේනවා. ඊළඟට මේ රූල පාවිච්චි කරලා මේ රේඛා දෙක ඡේදනය වෙච්ච තැනට රේඛාවක් අඳින්නයි අපි අංශක 15 කෝණය නිර්මාණය කරලා ඉවරයි. Tamanට අවශ්‍ය තැනකට ගන්න පුළුවන්. දැන් මේ 15 කියලා ගත්තත් එකයි මෙතන 15 කියලා ගත්තත් Tamanට ඒ ගැටලුවේ තියෙන ස්වභාවය අනුව තමයි නිර්මාණය කරන තැන තීරණය වෙන්නේ. අපි ඊළඟට යමු. තවත් නිර්මාණයක් තියෙනවා අංශක 75. ගොඩක් ළමයි වරද්ද ගන්න අවස්ථාවක් තමයි අංශක 75 නිර්මාණය. ඒ නිසා මේ 75ක් නිර්මාණය කරන විදිහ බොහොම පරිස්සමින් පුතාලා බලන්න. මම මේ සඳහා ඉස්සෙල්ලම අපි මුලින් කරා වගේම රේඛාවක් ඇඳගෙන ඉමු. ඇඳගෙන මුලින් මම අංශක
මේ රේඛාව මත යම්කිසි ලක්ෂයක් ලකුණු කරගත්තා මට එතනදී තමයි අපිට අණුව ඕනේ. මේ අංශක 75 නිර්මාණය කරගන්න යන්නේ. ඊළඟට කව කට්ට පාවිච්චි කරලා මම මුලින්ම අංශක 90 නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරගන්න හැටි මම ඊට කලින් පැහැදිලි කරලා දුන්නා පුතා. කව කට්ට දික් කරලා දැන් ඔයාලට පේනවා මම මේ වෙනකොට අංශක 90 නිර්මාණය කරලා අවසන්. 90ක් නිර්මාණය කරාට පස්සේ පුතේ තව අංශක 60ක් නිර්මාණය කරගන්න ඕනේ. මේ කොටසම අංශක 60 නිර්මාණය කරගන්න. බලන්න අංශක 60 නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඔයාලට මතක ඇති මේ ඡාපේ මේ ඡාප දුර නිවැරදිව ගන්න වෙනවා අංශක 60 නිර්මාණය කරන්න නම්. මෙන්න මේ ඡාපය ඇඳ ගන්න ඕනේ. ඒක බලන්න මෙන්න මෙතනට තියෙනවා. දැන් කල්පනා කරන්න. මෙන්න මෙතන ඉඳලා මේ කොටස ගත්තොත් අංශක 60යි. සම්පූර්ණයෙන් අංශක තියෙනවා 90ක්. එතකොට මේ 90න් මේ 60 ඉවත් වුණාම මේ ඉතුරු වෙන්නේ කොච්චරක්ද? මේ ඉතුරු වෙන්නේ අංශක 30යි. එතකොට මේ 30 දෙකට බෙදුවොත් කීයක් වෙයිද? 30 දෙකට බෙදුවම 15ක් එනවා. ඒ කියන්නේ මම මේ කොටස දෙකට බෙදලා අපි ඇදලා බලමු ඉස්සෙල්ලාම නේද? ඇදලා නිර්මාණය කරලමු මේ අගයන් ටික ගන්න එක කරමු. දැන් මේකේ ඡාප දෙක වෙනස් වුණාට ගැටලුවක් නැහැ. දුර වෙනස් කරාට Tamanට අභිමත පරිදි ඒක ඇඳ ගන්න. මේ විදිහට බොහොම පරිස්සමෙන් මෙන්න මේ අංශක 30ක් මෙතනට ආපු තැන මම ඡාප දෙකක් ඇඳ ගන්නවා. බලන්න අපි මෙතනදී අපේ තර්කය දැන් මෙතන අංශක 60ක් තියෙනවා. මේ අංශක 30 කෝණය දෙකට බෙදුවම මෙතන 15ක් වෙනවා. එහෙනම් මේ සම්පූර්ණ කෝණය කීයක් වේද එහෙනම්? 60යි 15යි 75යි. ඒ කියන්නේ අපිට අංශක 75ක් එන්නේ මෙන්න මේ කොටසට මම ඒක නැවතත් ඇඳලා පෙන්නන්නම්. මෙතන ඉඳලා මෙන්න මේ කොටස තමයි අංශක 75ක් එන්නේ. මෙතන 75 කියලා දාමු මෙන්න මෙතනද. අංශක 75 කොන උතන්ට එනවා. එහෙනම් අපි මූලික වශයෙන්ම මේ නිර්මාණකරණයේදී මේ කෝණ නිර්මාණය කිරීම අපි අවසන් කරා. ඊළඟට මේ නිර්මාණ ගැටලුව කියන දේ සම්පූර්ණ කරගන්න අපිට අවශ්‍ය කරන කාරණා කිහිපයක්ම තියෙනවා. අපි ඊළඟට යන්නේ දෙන ලද රේඛාවක් ලම්බ සමච්ඡේදනයක් කරන්නේ කොහොමද කියලා. දැන් කල්පනා කරලා බලන්න මේ වචනේ දෙන යම්කිසි දිගක් රේඛාවක් දෙන්න පුළුවන්. රේඛාවක් ලම්බ සමච්ඡේදනය. ලම්බකව කොටස් දෙකකට වෙන් කිරීම ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ආ බලමු ලම්බ සමච්ඡේදනය කරන්නේ කොහොමද කියලා. මම ඒ සඳහා අපි බලමු ස්ථූල
ඇඳලා අපි මේ නිර්මාණයේ නිවැරදිතාවෙත් පරීක්ෂා කරලා බලන්න එපේ. ඒ නිසා මම රේඛාවක් ගන්න නිශ්චිත දිගක් තියෙන. එහෙනම් අපි ගමු මේ රේඛාව සෙන්ටිමීටර 8ක් දිග රේඛාවක් අපි ගත්තොත් මේක සමච්ඡේදනයයි කියන්නේ මේක සෙන්ටිමීටර 4කින් ඡේදනය වෙලා යන්න ඕන. අපේ නිර්මාණයේ අවසානයේ ඒක සිද්ධ වෙනවද කියලා අපි පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. ඔයා කරන්න ඕනේ ඔය කව කට තියාගන්න මේ රේඛාව එක් කෙලවරක ඊළඟ මේ කව කට්ට දික් කරන්න දැන් අපි මෙතන සාමාන්‍යයෙන් අපේ ඇහි මට්ටමේ මෙතන භාගය කියන්නේ කොච්චරද කියලා අපි දන්නවනේ. දැන් මේ භාගයට වඩා පොඩ්ඩක් වැඩි කරන්න. භාගයකට වඩා චුට්ටක් වැඩි කරලා ඔයා මෙන්න මේ විදිහට ඡාපයක් ඇඳගන්න. එතකොට මේ ඉහළිනුත් ඡාපයක් ඇඳගන්න. මේ පහළිනුත් ඡාපයක් ඇඳගන්න. ඊළඟට දුර වෙනස් කරන්න එපා කව කට්ටේ. කව කට්ට අනිත් කෙළවරින් තියලා කලින් නිර්මාණය කරගත්ත ඡාප දෙක ඡේදනය වෙන විදිහට තවත් ඡාප දෙකක් ඇඳගන්න. සමහරට ඒ ගත්ත ප්‍රමාණයේ දිග මේ කෝණේ දිග මදි නම් ඡාපයේ දිග මදි නම් හොඳයි. ඊළඟට රූල පාවිච්චි කරලා මෙන්න මේ ඡාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ යාවන විදියට රේඛාවක් අඳින්න. එතකොට මේ නිර්මාණය කරලා තියෙන රේඛාවට තමයි අපි කියන්නේ ලම්බ සමච්ඡේදකය කියලා. අපි ඊළඟට බලමු මේ සමච්ඡේදනය වෙලා තියෙනවද කියලා. ඔව් ඔයාලට පේනවා සෙන්ටිමීටර 4කින් මේක හරියටම ඡේදනය වෙලා ගිහලා තියෙනවා. ඒතර ඔයා කරලා බලන්න මේක නිවැරදිව මගින් ලැබෙනවා. මෙතන පොඩි වෙනසක් නම් මට පේන්නේ නැහැ. හරියටම තියෙනවා සෙන්ටිමීටර 4ක් තියෙනවා. අපි බලමු ඊළඟට කෝණයක් සමච්ඡේදනය කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කෝණයක් ඇඳගෙන ඉමු. Tamanට අභිමත විදියට කෝණයක් අපි මේ මුලින්ම ඇඳගමුකෝ. ඊළඟට අපි හිතමු මේක තමයි අපිට සමච්ඡේදනය කරන්න ඕන කෝණය. මේ සමච්ඡේදන කෝණය කියන්නේ මෙතනින් රේඛාවක් නිර්මාණය වෙනවා මේ කෝණය සමානව දෙකට බෙන් වෙන විදියට. අපි කරන්නේ කව කට්ටේ තුඩ මේ කෝණයේ ආරම්භක ලක්ෂය තියලා කව කට්ට Tamanට අවශ්‍ය ප්‍රමාණයට දික් කරගන්න. දික් කළා මෙන්න මේ විදිහට ඡාපයක් අඳින්න. ඡාපයක් ඇඳලා මේ කව කට්ට මෙතනින් තියලා ඔයාලට පුළුවන් කව කට්ටේ දිග වෙනස් කරගන්න එක ගැටලුවක් නැහැ. ඡාප දෙකකින් ඡාප දෙකක් ඇඳගත්තා අපි. ඡාප දෙක ඡේදනය වෙන විදිහට ඊළඟට රූල පාවිච්චි කරලා එතන රේඛාවක් නිර්මාණය කරගන්න.
එන්න මේ නිර්මාණය කරන ලද රේඛාවට තමයි කියන්නේ කෝණ සමච්ඡේදකය කියලා. ඔයාලත් කරලා බලන්න. ඔයාලට ආසිතේ මේවා කරගෙන යනකොට මේකේ තරම් මේ අමාරු දෙයක් නෙවෙයි නිර්මාණය කියන පාඩම. ඕනම ළමයෙක් ලකුණු 10ක් ගන්න පුළුවන් පාඩමක්. අපි බලමු ඊළඟට තවත් දෙයක් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගමු. බාහිර ලක්ෂයක සිට දෙන ලද රේඛාවකට ලම්බකයක් නිර්මාණය කිරීම. මොකද්ද මේ කියන්නේ? කොටස් ටික අයින් කරලා බලමු. නැවත නිර්මාණය කරගමු. මේ රේඛාවට අපි කිසියම් ලක්ෂයක් ලකුණු කරමු බාහිරව මෙතන. මම මේ ලක්ෂය ලකුණු කරන්නම් A කියලා අපි ලක්ෂය ලකුණු කරගමු. මේ A කියන ලක්ෂයේ ඉඳලා මේ රේඛාවටත් නම් දෙකක් දාමු. මම මේ රේඛාව කියනවා P PQ කියන රේඛාව කියලා හිතමුකෝ දැන්. එහෙනම් අපි කරන්න යන්නේ මේ A කියන ලක්ෂයේ ඉඳලා මේ PQ රේඛාවට ලම්බකයක් ඇඳගන්න යන්නේ. ඒ සඳහා ඔයාගේ කව කට්ට අරගෙන කව කට්ටේ තුඩ ගිහිල්ලා තියන්න මෙන්න මේ A කියන ලක්ෂයේ. තියලා මේ කව කට්ට දික් කරන්න මේ රේඛාවට පොඩ්ඩක් පහළට යන විදියට. මේ රේඛාවෙන් චුට්ටක් පහළට ගියාට පොඩ්ඩක් යාම ප්‍රමාණවත්. ඊළඟට මේ රේඛාව සම්පූර්ණයෙන් ඡේදනය වෙන විදියට මෙන්න මෙහෙම ඡාපයක් ඇඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා මේ කව කට්ටේ තුඩ ගෙනල්ලා මෙන්න මේ ඡේදනය වෙච්ච තැන තියාගන්න. කව කට්ටේ දුර පොඩ්ඩක් වෙනස් කරාට ගැටලුවක් නැහැ. අභිමත පරිදි කරන්න. සාමාන්‍ය මේක දුර ප්‍රමාණය දැන් මෙන්න මෙතන අපි ලක්ෂ දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක තියෙනවනේ. ඒකේ භාගයට වඩා පොඩ්ඩක් වැඩි වුණාම හොඳටම ප්‍රමාණවත්. ඊළඟට හරියටම තියාගන්න පුතේ. මෙන්න මේ විදිහට ඡාපයක් ඇඳගන්න. මෙතන උනොත් ඡාපයක් අඳින්න. මේ ලක්ෂ්‍ය තියලා ඡාපයක් අඳින්න. ඊළඟට රූලෙන් මෙන්න මේ බාහිර ලක්ෂයයි A කියන බාහිර ලක්ෂයයි මේ ඡේදනය වෙච්ච තැනට තියලා රේඛාවක් ඇඳගන්න. එතන මම අඳින්නේ මේ දක්වා මම විතරක් අඳින්න මේ දක්වා විතරක් අඳින්නම්. Tamanට අවශ්‍ය නම් ඊට වඩා දිගට ඇඳත් ගැටලුවක් නැහැ. මෙතන වඳිමුකෝ. ඒ ලක්ෂ දෙක කියන විදිහට අපි ඇඳලා තියෙනවා. එහෙනම් මේකට තමයි කියන්නේ මේ A කියන බාහිර ලක්ෂය ඉඳලා එන මෙතන අංශක 90ක් බලමු ඇත්තටම අංශක 90ක් තියෙනවද කියලා. අංශක 90ක් හරියටම තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ වෘතයක් මත ලක්ෂයකදී එම වෘතයකට ස්පර්ශකයක් කියන වෘතයක් නිර්මාණය කරලා පස්සේ ඒ වෘතය මත ලක්ෂයක් ස්පර්ශ කරලා යන රේඛාවක් නිර්මාණය කරන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි මුලින්ම වෘතයක් ඇඳගමු. අපි තුමු මේ වෘතයට අපි කිසියම් ලක්ෂයක් ගමු. මේ වෘතය මත තියෙන මෙන්න මෙතන අපි ඒකට දාමු අකුරක් නම් කරගමු කැපිටල් A කියලා. එහෙමනම් අපි දැන් කරන්න යන්නේ මේ A වලදී
ස්පර්ශකයක් නිර්මාණය කරන්න යන්නේ. ඒ කියන්නේ අපිට රූල තියලා නිකන් මේ ලක්ෂ්‍ය හරහා යන රේඛාවක් නිර්මාණය කරන්න බෑ. ඒක මේ නිර්මාණය කිරීමක් නෙවෙයිනේ. එහෙනම් ඔයා කරන්න ඕනේ රූල අරගෙන මෙන්න මේ කේන්ද්‍රයත් බාහිර ලක්ෂ්‍යයත් සම වෙන්න කේන්ද්‍රයයි අර වෘත්තයේ මත මේ ලකුණු කරපු ලක්ෂ්‍යයයි යාවෙන විදියට රේඛාවක් අඳින්න. තමට අවශ්‍ය දුරක් ගන්න ගැටලුවක් නැහැ. කේන්ද්‍රයයි එම ලක්ෂ්‍යයයි. ඊළඟට මේ කව කට්ටේ තුඩ අරගෙන තියන්න මෙන්න මේ A කියන ලක්ෂ්‍යය තියන්න. කව කට්ටේ තුඩ A කියන ලක්ෂ්‍යය තියලා මෙන්න මේ පැත්තට ඡාපයක් ඇඳ ගන්න. ඒ විදිහටම ඔව් දැන් එතන ගත්ත බලන්න කල්පනා කරලා මේ ඡාපේ දුර වැඩි වෙලානේ නේද? ඒ නිසා එහෙනම් වඩ කරන්න තියෙන්නේ මේක අයින් කරමු. අයින් කළා මේක පොඩ්ඩක් දුර අඩු කරමු. අඩු කරලා ඡාපයක් ඇඳගමු. මේ පැත්තට ඡාපයක් ඇඳගන්න. අරගෙන ඒ ඡාපය ඇඳපු තැන කව කට්ටේ තුඩ තියලා පුතේ මෙතනින් තියන්න. මේ රේඛාවේ ඡාපයේ ඡේදන වෙච්ච තැන මේ කව කට්ට ටිකක් දික් කරන්න. දික් කරලා ඔයා මේ පැත්තට ඡාපයක් ඇඳගන්න මෙන්න මෙහෙම. මෙහෙටත් අඳින්න. ඔය ඇඳගත්තු ප්‍රමාණය මදි නම් මේ ඡාපේ නැවත ඇඳගන්න. ඊළඟට මේ රූල පාවිච්චි කරලා පාට මේ වඩාත් හොඳයි මේ කව කට්ට පාවිච්චි කරලා පුතේ එහා පැත්තටත් ඒ විදිහටම ඡාප දෙයක් ඇඳ ගන්නව නම් අපි ඒකත් කරමුකෝ. මේ පැත්තට ඡාප දෙයක් ඇඳ ගන්න. එතනොත් තියලා අඳින්න. මේ විදිහට ඊළඟට රූල මෙතන රේඛාව ඇඳ ගන්න. මේ ඡාප දෙක ඡේදනය වෙච්ච තැන් යා කරලා ඔයාලට පුළුවන් මේ රේඛාව ඇඳ ගන්න. අපි මේ ස්පර්ශකය නිර්මාණය කරලා ඉවරයි. ඔයාලට ඕන නම් තව ටිකක් රේඛාව ටිකක් වැඩි පොඩ දිගට ඇඳගත්තොත් කමක් නැහැ. ඒක ඇටලේ ස්වභාවය අනුව ඒක තීරණය වෙනවා. ඉතින් අපි කොහොමද ස්පර්ශකයක් නිර්මාණය කරන්න කියලාත් අපි ඉගෙන ගත්තා. අපි මේ වෙනකොට වෘත්තයක් මත ලක්ෂයකදී වෘත්තයේ ස්පර්ශකයක් නිර්මාණය කරා. ඊළඟට බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශකයක් නිර්මාණය කරමු. ඒ කියන්නේ පුතේ අපි යම්කිසි ලක්ෂයක් ලකුණු කරගෙන ඉමු මුලින්ම.
අපි කරන්න යන්නේ මේ මේ ලක්ෂ්‍ය කේන්ද්‍ර කරගත් වෘත්තයක් තියෙනවා කියලා අපි හිතමුකෝ. හොඳයි. අපි ගමු මෙන්න මෙතන ලක්ෂයක් ලකුණු කරමු අපි. ඒ ලක්ෂය අපි හිතමු P කියලා. මෙන්න මේ P කියන ලක්ෂයේ ඉඳලා මෙන්න P කියන ලක්ෂයේ ඉඳලා මේ වෘත්තයේ ස්පර්ශක අතර බැලුවම ස්පර්ශක දෙකක් නිර්මාණය කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා බලමු පුතේ. ඒ සඳහා මුලින්ම මම කරන්නේ ටූල පාවිච්චි කරලා මේ P ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරනවා. P ලක්ෂයයි කේන්ද්‍රය යා කළ රේඛාවක් ඇඳලා නිර්මාණය කරලා හරියටම ගන්න පුතේ. කව කට්ටෙන් මේ කේන්ද්‍රයත් බාහිර ලක්ෂයත් යා කරපු රේඛාව ලම්බ සමච්ඡේදනය කරනවා. මම මේ ලම්බ සමච්ඡේදනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්නයි මට ඕනකම තියෙන්නේ. අපි ඉක්මනින් ඒ නිර්මාණය කරගමු. හොඳයි මම මේ නිර්මාණය කරලා ඉවරයි. මුලින්ම අපිට අවශ්‍ය කරන දේ නිර්මාණය කරගත්තා. මම කරේ මේ රේඛාව ලම්බ සමච්ඡේදනය කිරීම. මම මුලින් කිව්වා මේ ලම්බ සමච්ඡේදයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගන්න. මධ්‍ය ලක්ෂ්‍ය හොයාගත්තට පස්සේ ඔය කපකට තුඩ ගෙනල්ලා මේ රේඛා දෙක ඡේදනය වෙච්ච තැන තියලා මේකෙන් මේ කව කට්ටට ගන්න මේ කේන්ද්‍රයට තියෙන දුර බලනවාට පේනවා මධ්‍ය ලක්ෂයේ කව කට්ට තුඩ තියලා කේන්ද්‍රයට දුර අරගෙන මේ වෘතයේ මත ඡාප දෙකක් ඇඳ ගන්න. උතනයි ඊළඟට මෙතනයි. මෙන්න මේ ස්ථාන දෙක තමයි මේ බාහිර ලක්ෂයේ ඉඳලා අඳින රේඛාව වෘතේ ස්පර්ශ කරන තැන් දෙක. එතකොට ඔයාලට පුළුවන් මේ විදියට මේ තියෙන එක ස්පර්ශකයා අනිත් ස්පර්ශකයා යනවා මේ පැත්තට. හොඳයි අපේ නිර්මාණය මේ වෙනකොට අවසන් වෙනවා. මේ තමයි බාහිර ලක්ෂයක සිට වෘතයකට ස්පර්ශක දෙකක් නිර්මාණය කරන ආකාරය මම පැහැදිලි කරේ. ඔයත් කරලා බලන්න මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මේ කොටස් අත්‍යවශ්‍ය වෙනවා ඔයාගේ නිර්මාණ ගාන සම්පූර්ණ කරනකොට. අපි කාල වේලාව වැය කරන තව ඊළඟට අපි ඉගෙන ගත යුතු කොටස බලමු. ඔව් මේක වැදගත්ම දෙයක්. නිර්මාණයේ ගැටළු වලදී අපි නිතර අහනවා. දෙන ලද රේඛාවක් ස්පර්ශ කරමින් තවත් ලක්ෂයක් හරහා යන
වෘතයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි බලමු. මෙන්න අපි කරන්න යන නිර්මාණය මේ රේඛාවේ මත ලක්ෂයක් තියෙනවා P කියලා. මෙන්න මේ P කියන ලක්ෂය මෙන්න මේ P කියන ලක්ෂය ස්පර්ශ කරමින් A කියන ලක්ෂය හරහා යන වෘතයක් නිර්මාණය කරන්න ඕනේ. P ස්පර්ශ කරලා A හරහා යන වෘතය. එතකොට මෙතන ජ්‍යාමිතික ප්‍රමේයන් දෙකක් පදනම් කරගෙනයි අපි මේක නිර්මාණය කරන්නේ. අපි බලමු මේක නිර්මාණය කරාට පස්සේ මම මේ ජ්‍යාමිතික පදනම මොකද්ද කියලා පැහැදිලි කරන්නම්. ඔයා මුලින්ම මේ P කියන ලක්ෂයේදී ලම්බකයක් නිර්මාණය කරගන්නවා. මම ඊට කලින් පැහැදිලි කළා මේ ලම්බකයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. P කියන ලක්ෂයේ දෙපැත්තේ ඡාප දෙකක් ඇඳ ගන්න. ඊටඟට ඒ ඡේදන වෙච්ච ලක්ෂවලදී කව කට්ටේ තුඩ තියලා ඔයා ඉහළට රේඛාවක් ඇඳ ගන්න. මෙන්න මේ විදිහට ඡාප දෙකක් ඇඳ ගන්න. මේක මම ඊට කලින් පැහැදිලි කරලා තියෙන නිසා මම ඉක්මනින් කරනවා. ඊළඟට ඔයගලන්ගේ රූල P කියන ලක්ෂයේ තියලා පුළුවන් මේ රේඛාව ඇඳ ගන්න, නිර්මාණය කරගන්න. ටික වැඩිපුර ගන්න එක වඩාත් හොඳයි. ඊළඟට රූල අයින් කරන්න. දැන් මේ ලම්බකේ නිර්මාණය කරගත්තට පස්සේ මේ රූල ගිහිල්ලා තියන්න මේ P වලදී P කියන ලක්ෂයේ තියලා PA යා කරගන්න. යා කරලා රේඛාවක් නිර්මාණය කරගන්න. PA ලක්ෂය යා කරා. ඊළඟට මෙන්න මේ PA කියන රේඛාව ලම්බ සමච්ඡේදනය කරන්න ඕනේ. බලන්න ඒක කරන විදිය. කව කට්ටේ තුඩ P වලදී තියලා මම ඊට කලින් පැහැදිලි කරලා තියෙනවා රේඛාවක් ලම්බ සමච්ඡේදනය කරද්දී දැන් මෙතන භාගෙ තියෙන භාගෙට වඩා චුට්ටක් වැඩිපුර ගන්න. අරගෙන මේ විදිහට ඡාප දෙකක් ඇඳ ගන්න. මේ පැත්තට ඡාපයක් ඕනේ. අනිත් පැත්තට ඡාපයක් ඕනේ. හොඳයි මම මෙතනදී ලම්බ සමච්ඡේදක රේඛාවක් නිර්මාණය කරලා අවසන්. දැන් ඔයාලට පේනවා මෙන්න මේ මම කරගත්ත නිර්මාණ දෙක. මොකද්ද P ලක්ෂයේදී මම මේ රේඛාව නම් කරන්නම්කෝ අකුරු දෙකක් දාලා මේක අපි x මෙතන අපි හිතමු එතන y තියෙනවායි කියලා හිතමු දැන්. ඔන්න මේ xy කියන රේඛාව
P කියන ලක්ෂයේදී ස්පර්ශ කරලා ඒ හරහා යන වෘත්තය නිර්මාණය කරන්නේ. ඒ නිසා මම x y කියන රේඛාවේ P කියන ලක්ෂයේදී ලම්බකයක් නිර්මාණය කරා. ඊළඟට PA යා කරා. මේ ඇඳෙන PA රේඛාව ලම්බ සමච්ඡේදනය කරා. එතකොට මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන මේක තමයි අපි ඉදිරියේදී අඳින්න බලාපොරොත්තු වන මේ වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. ඔයාලා මෙතනට දුර අරගෙන කවකට තුල තියලා පීට දුර ගන්න. මේ වෘත්තය නිර්මාණය කරොත් අනිවාර්යෙන් ඒ හරහා යනවා මේ xy කියන රේඛාව ස්පර්ශ කරලා. හරි නේද? xy කියන රේඛාව p වලදී ස්පර්ශ වුණා. ඒ හරහා ගමන් කරා. අපි බලමු ඊළඟට තව නිර්මාණයක් කරන්න. ඊළඟට පාඩම මොකද? ඊළඟ කොටස මොකද්ද බලමු. මේ බලන්න. රේඛාවක් ස්පර්ශ කරමින් තවත් රේඛාවක දෙන ලද ලක්ෂයක් ස්පර්ශ කරමින් යන වෘත්තය නිර්මාණය කරන්න යන්නේ. පුතාලා බලන්න. මේක කියන්නේ රේඛාවක් ස්පර්ශ කරමින් තවත් රේඛාවක දෙන ලද ලක්ෂයක් ස්පර්ශ කරමින් යන වෘත්තයක් නිර්මාණය කරන්නයි කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතන ගමු AB හා BC කියලා රේඛා දෙකක් තියෙනවා. මේකේ මේ AC කියන රේඛාවේ x කියන ලක්ෂය ස්පර්ශ කරගෙන යන වෘත්තය මේ වෘත්තයත් ස්පර්ශ කරගෙන යන්න ඕනේ. මේකේ විශේෂ ස්පෙસિෆික් පොයින්ට් එකක් දීලා තියෙනවා x කියලා. එහෙනම් අපි කොහොමද නිර්මාණය කරන්නේ? ඔයා ගන්න කව කට්ට අරන ඔය කව කට්ට කේන්ද්‍රය තියන්නේ මේ x වලදී. කියලා කව කට්ට යම් කිසි ප්‍රමාණයක් දික් කරලා මේ කරන්න යන්නේ අර මුලින් මේ අපි කලින් කරපු නිර්මාණය කරා වගේ මෙතනදී ලම්බකයක් නිර්මාණය කරගන්නවා අපි. කව කට්ට පොඩ්ඩක් දික් කරගන්න. දැන් මේ ලක්ෂ දෙක යාවෙන්න අපි රේඛාවක් ඇඳගත්තා. ඊළඟට මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරන්න. කව කට්ට තුඩ මෙතනින් තියලා කෝණය සමච්ඡේදනය කරන්න යන්නේ. කෝණයක් සමච්ඡේදනය කරන ආකාරයක් දන්නවා. මේ කෝණය කියන තැන කව කට්ට තුඩ තියලා ඡාපයක් ඇඳලා මෙන්න මේ ලක්ෂවලදී ඒ කොටස් දෙකම අපි නිර්මාණය කරලා ඉවරයි. දැන් අපි මෙතෙන්දී අපි හොයාගත්තා මේ අපි මේ කියන කාරණය සම්පූර්ණ කරන්න රේඛාව ස්පර්ශ කරමින් තවත් රේඛාවක යම් කිසි ලක්ෂයක් ස්පර්ශ කරලා යන වෘතේනේ. ඒ වෘතයේ කේන්ද්‍රය හොයාගත්ත. දැන් මෙන්න මේ රේඛා දෙක ඡේදනය වෙන තැන තමයි ඔය
අපි අඳින් නිර්මාණය කරන්න යන වෘත්තයේ කේන්ද්‍රයේ පිහිටන්නේ. දැන් විස්තරම මේ ගන්න. මෙන්න මේ දුර ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ නිර්මාණය කරගෙන යද්දී නම් පුංචි පුංචි පොඩි දෝෂයක් ටිකක් ඇවිල්ලා තියෙනවා. මොකද මේ කව කට්ටම තුඩ හරියට තියාගන්න බැරි වුණා. නමුත් මේ නිර්මාණය වැරද්දක් නැහැ. මම තවත් මෘදුකාංගයක් භාවිතා කරලා මේක නිර්මාණය කරලා පෙන්නන්නම්. මේ GeoGebra කියන මෘදුකාංගය භාවිතා කරලා අපි කලින් කරපු නිර්මාණයේ 100%ක් නිවැරදිව අපිට කරගන්න පුළුවන්. අපි බලමු. මාර කලින් කිව්ව රේඛාව තමයි මේ තියෙන්නේ. මේ රේඛාව මත කියන යම්කිසි ලක්ෂයක්. ඊළඟට අපි අන්තිම ඊළඟ අනිත් රේඛාව. ඔයාලට මතක ඇති මම මුලින්ම මෙතනද ලම්බකයක් ඇඳා. මම කෙලින්ම මේ ලම්බකේ නිර්මාණය කරනවා. මේ ලම්බ රේඛාව. ඊළඟට කෝණ සමච්ඡේදකය ගමු අපි. ඇන්ගල් බයිසෙක්ට් එක ගත්තා නම් මෙන්න ලක්ෂ රේඛා දෙක ලකුණු කරා මම. එතන මට මේ අතන මේ රේඛාව වැදගත් නැහැ. ඒ නිසා මම ඒක අයින් කරනවා. මේ දැන් කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරා. එතකොට මේ නිර්මාණ දෙක රේඛා දෙක ඡේදනය වෙන තැන ගමු. එතනයි මේ රේඛා දෙක ඡේදනය වෙන පොයින්ට් එක ගත්ත මෙතන. අපි බලමු වෘත්තයක් ඇඳලා මෙතන කේන්ද්‍රයේ වෙච්ච මෙතන අරේ වෙච්ච ඔයාලට පේනවා හරියටම මේ වෘත්තය ස්පර්ශ කරලා යනවා. මේ මෙතන නිවැරදිව ස්පර්ශ වෙලා යනවා. ස්පර්ශ වෙනවායි කියලා කියන්නේ රේඛාවයි වෘත්තයයි සම්බන්ධ වෙන තැන තියෙන්න පුළුවන් එක ලක්ෂයයි. එක ලක්ෂයයි. අපි බලමු ඇත්තටම එක ලක්ෂයක්ද තියෙන්නේ කියලා. මේ මෘදුකාංගයෙන් පෙන්නනවා එහෙම ලක්ෂ මේ මෙතන පෙන්නන එකයි. හොඳයි. දැන් ඇත්තටම මේක ස්පර්ශ වෙන්නේ නැති මේක අපි තුමේ රේඛාව පොඩ්ඩක් මේක ගෑවිලා මේක කැපිලා යනවාද කියලා. අපි එහෙම කැපිලා යන වෘත්තයක් ඇඳලා බලමු. අපි රේඛාවක් හඳු මේ විදියට අපි හිතමු මේ රේඛාව තියෙන්නේ මෙහෙමයි කියලා. ටිකක් කැපෙන්න තියෙනවයි කියලා. බලන්න ඒකෙදි පෙන්නනවා යා මේ ස්ථාන දෙකකදී ඡේදනය වෙච්ච බව පෙන්නන්නේ ඉතින්. මේ ස්ථාන දෙකකදී. එහෙනම් ඡේදනය වුණොත් ස්ථාන දෙකක් පෙන්නනවා. හැබැයි ස්පර්ශ වුණොත් වෙන්නේ මෙන්න මේ ලක්ෂය එක තැනක් එනවා මේ. මෙතන නැහැ. සම්බන්ධයක් නැත්නම් ඊතර ලක්ෂයක් පෙන්වන්නේ නැහැ. මේ ස්පර්ශ වෙනකොට එක ලක්ෂයක් පෙන්නනවා. මේක අපිට හරිය අමාරු ගන්න. මේ ලක්ෂ දෙකක් තියෙනවා. එහෙනම් මෙතන එක ලක්ෂයක් පෙන්වන එකේ තේරුම තමයි මේ වෘත්තයේ මේ රේඛාව මෙතෙන්දී ස්පර්ශ වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි නැවතත් අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. අපි බලමු ඊළඟට අපි නිර්මාණය කරන්න තියෙන්නේ මොකක්ද කියලා. දැන් අපි මූලික කාරණා ටික සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලන්නයි අපි දැන් යන්නේ. දැන් මම මුලින්ම අරන් තිනවා AB සමානයි සෙන්ටිමීටර් 6යි. ABC කෝණයේ අංශක 60යි. BC පාදයේ සෙන්ටිමීටර් 5ක් වෙච්ච ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්නයි යන්නේ. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මම මුලින්ම සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් නිර්මාණය කරගෙන ඉන්නවා. මම මීට කලිනුත් කිව්වා ඔයගලන්ට රේඛාවක් නිර්මාණය කරනකොට 6කට වඩා ටිකක් වැඩිපුර දිගට තියෙන රේඛාවක් ගන්න. අරගෙන කව කට්ටෙන් සෙන්ටිමීටර් 6 ලකුණු කරගන්න. ඉන්නම් රේඛාව මැද්දේ කව කට්ට තුඩ තිබ්බා. මම මේ පැත්තට ඡාපයක් ඇඳලා ඊළඟ මේ පැත්තේ තියලා ඡාපයක් ඇඳගත්තා.
ඒක කියලා තියෙන්නේ AB සෙන්ටිමීටර් 6ක් ගන්න කියලා. ඒ නිසා මම මෙතන ගන්නවා A. ඔන්න AB රේඛාව මම දුරත් ලකුණු කරන්නම් 6 සෙන්ටිමීටර් කියලා. සෙන්ටිමීටර් 6ක් තියෙනවා. ඊළඟට බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ABC කෝණයේ අංශක 60යි. A මෙතන B C කියලා කොහේ හරි තැනක් තියෙයි. මෙන්න මේ B කියන තැනදී තමයි අංශක 60 ගන්න ඕනේ. ඒ නිසා මම කව කට්ට තුල ගිහිල්ලා B කියන ස්ථානේ තියලා අංශක 60ක් නිර්මාණය කරන්නයි යන්නේ. දැන් ඔයා දන්නවා මේ වෙනකොට අංශක 60ක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඡාපයක් ඇඳලා කව කට්ට දුර වෙනස් කරන්නේ නැහැ. දත්ත ඡාපයක් ඇඳගත්තා. කොකටත් ටිකක් වැඩිපුර ගත්ත ඒ රේඛාව දිගට ගත්තා. කොතනද හිටිනවද කියලා අපි දන්නේ නැහැ. අපිට ප්‍රයෝජනවත් ටිකක් වැඩිපුර දිග ගත්තම. දැන් මෙන්න මෙතන අංශක 60ක් නිර්මාණය කරගෙන තියෙනවා. මම මේ දත්ත ටික ඒ රූපෙම ලකුණු කරගන්නවා. මට අංශක කියලා මම දන්න විදියක් නැහැ. මෙතන අංශක 60ක් වෙන්න ඕනේ. එතකොට C කියන ලක්ෂ්‍යය පිහිටන්න බලමු ගාන අපි තව ටිකක් කියවගෙන යමු. BC පාදය සෙන්ටිමීටර් 5ක් වෙන්න ඕනේ. එහෙනම් B ඉඳලා මේ මත තමයි C තියෙන්නේ. තියෙන්න ඕනේ සෙන්ටිමීටර 5ක්. ඔයා ගන්න කව කට්ට බිංදුව කියන තැන ඉඳලා සෙන්ටිමීටර් 5ක් දිගට ගන්නවා. B ඉඳලා ඡාපයක් කපන්න මෙන්න මෙතන තමයි C පිහිටන්නේ. අපි ඒක C කියලා ලකුණු කරගමු. එහෙනම් අපි ත්‍රිකෝණ නිර්මාණය කරලා ඉවරයි. අපි අවසාන අදියරේ ඉන්නේ දැන්. මේ රේඛාව දිග වැඩි වුණාට කිසි ගැටලුවක් නැහැ. ඔන්න ABC කියන ත්‍රිකෝණය අපි දීලා තියෙන දත්තවල අනුව නිර්මාණය කරලා අවසන්. මෙතන අපි සෙන්ටිමීටර් 5ක් කියලා ලකුණු කරමු. අපි යමු එහෙනම් තව ගැටලුවක් මේ නිර්මාණ ගැටලුවක් විසඳන ආකාරය බලන්න. දැන් ඔයාලට පේනවා මෙතනදී මේ ත්‍රිකෝණ නිර්මාණය කරද්දී ගත්තේ පාද දෙකක දිග දීලා තිනවා කෝණ එකක දීලා තියෙනවා. අපි බලමු ඊළඟට මේ ගාන බලන්න. KL කියන රේඛාව සෙන්ටිමීටර් 6ක් වෙනවා. KLM කෝණයේ අංශක 60යි. LKM අංශක 30ක් වූ KLM ත්‍රිකෝණය නිර්මාණය කරන්නයි යන්නේ. අර මුලින් කරා වගේ KL දිග සෙන්ටිමීටර් 6ක් මම ගන්නවා. දැන් සෙන්ටිමීටර් 6ක් දිග රේඛාවක් නිර්මාණය කරන්න ඔයා දන්නවනේ. පුතේ ඒ නිසා ඔයා මේ විදිහට කරන්න මම මේ මගේ පහසුවට මම සෙන්ටිමීටර් 6ක් දිගම රේඛාවක් ගන්නවා. සෙන්ටිමීටර් 6ක් දිගයි. අපි ලකුණු කරගමු AB කියලා.
දාමු එතන 500 සෙන්ටිමීටර් 5ක් තියෙන එකත් හරි. ඊළඟට කියලා තියෙනවා සමා වෙන්න මෙතන රේඛාව දීලා තියෙන KL කියලා. ඒ නිසා මම මෙතන A කියන අකුර අයින් කරලා මෙතන KL කියලා මාරු කරා. ඊළඟට තියෙන්නේ KLM අංශක 60යි. L කියන තැන තමයි අංශක 60 තියෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි අංශක 60 ගන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ කව කට්ට ගත්තා. කව කට්ට ටිකක් දික් කරා. ඔයා මේ වෙනකොට අංශක 60ක් නිර්මාණය කරන ආකාරය දන්නවා. අංශක 60ක් නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට බලමු මොකක්ද තියෙන්නේ කියලා. LKM අංශක 30යි. LKM දැන් M තියෙන මේ රේඛාව මත මෙන්න මේ මෙතනදී අංශක 30ක් නිර්මාණය කරගන්නයි ඕනේ. ඔයාලා දන්නවා අංශක 30ක් මේ වෙනකොට නිර්මාණය කරන විදිය. K කියන තැන තියලා මුලින්ම අංශක 60ක් නිර්මාණය කරනවා. මම 60ක් නිර්මාණය කරගත්තා. ඒ 60 දෙකට බෙදන්නයි යන්නේ. එතනයි චාප දෙකක් ඇඳගත්තා. K ලක්ෂයේ තියලා රේඛාව ඇඳගමු. හොඳයි මේ රේඛා දෙක ඡේදනය වෙන තැන තමයි M කියන ලක්ෂය තියෙන්නේ. එහෙනම් අපි මෙතන M කියලා ලකුණු කරමු. මේ කියන දත්ත වලට අනුව KLM කියන ත්‍රිකෝණය අපි නිර්මාණය කරලා අවසන්. හොඳයි දීපතේ ඊළඟට තියෙන අපිට විශේෂ වෘත්ත කිහිපයක් නිර්මාණය කරන්න තියෙන වෘත්ත තුනක්. ඒ වෘත්ත තුන තමයි අන්තර්වෘත්තය, පරිවෘත්තය හා බාහිර වෘත්තය කියන වෘත්ත තුන. අපි එක ගැටලුවක ආශ්‍රයෙන් මේ වෘත්තය නිර්මාණය කරමු. මෙතෙන්දි කියලා තියෙනවා පාදයක දිග සෙන්ටිමීටර් 6ක් වූ ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කර එහි අන්තර්වෘත්තය නිර්මාණය කරන්න කියලා. අපි බලමු. ඉස්සලම පාදික දිග සෙන්ටිමීටර් 6ක් වෙච්ච ABC ත්‍රිකෝණ නිර්මාණය කරලා ඉමු. එතෙන්දිත් මුලින්ම රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගත්තා. අඳගත්තා. සෙන්ටිමීටර් 6කට වඩා වැඩි එක. ඊළඟට මේ කව කටුව පාවිච්චි කරලා සෙන්ටිමීටර් 6ක් දිග ගත් දුර ප්‍රමාණයක් මේ කව කට්ටට අරගෙන ඒකාවේ මැද යම්කිසි ලක්ෂයක තියෙනවා කව කට්ට තුඩ තියලා අපි ඡාපයක් ඇඳගමු. ඔය මේ වෙනකොට දන්නවා සෙන්ටිමීටර් 6ක දිග රේඛා ඛණ්ඩයක්
නිර්මාණය කරගන්න කොහොමද කියලා මම නම් කරනවා. AB කියලා. තමත් මයි කව කට්ට තියෙන සෙනෙබ්ද 6ක දුර. මම කව කට්ට B කියන ලක්ෂ්‍යය තියලා ඡාපයක් ඇඳ ගන්නවා. ඒ ඡාප දෙකේ ඡේදය වෙච්ච ලක්ෂ දෙක අපි යා කරමු. හොඳයි මේ වෙනකොට අපි සමපාත ත්‍රිකෝණය නිර්මාණය කරගෙන ඉවරයි. මම මෙතන ලක්ෂ්‍ය ලකුණු කරනවා C කියලා. ඊළඟට කරන්න තියෙන පුතේ මේ කව කට්ට අරගෙන මේ ත්‍රිකෝණයේ ඕනෑම කෝණ තුනක් කෝණ දෙකක් සමච්ඡේදනය කරගන්න. එතකොට මේ වෙනකොට ඔයා දන්නවා කෝණයක් සමච්ඡේදනය කරන්නේ කොහොමද කියලා. මම එන එක කරගෙන යනවා. මම එක කොනෙක් සමච්ඡේදනය කරගෙන ඉවරයි. මම අනිත් කොනෙත් සමච්ඡේදනය කරනවා දැන්. බලා ගන්න. මට අවශ්‍ය නම් මේ ඡාපේ මේ කව කට්ට දුර තමන්ට හිතුමතේට අඩු වැඩි කරගන්න පුළුවන්. නමුත් අනිත් ලක්ෂ්‍ය රිතියද්දී නම් ඒ දුර වෙනස් කරන්න යන්න එපා. මේ ලක්ෂ්‍යට තමයි මම යා කරන්නේ. දැන් මේ ලක්ෂ්‍යය තමයි මේ සමච්ඡේද රේඛා දෙක හමු වෙච්ච තැන තමයි අපි අඳින්න යන වෘත්තයේ කේන්ද්‍රය පිහිටන්නේ. ඊළඟට අපි ගන්න ඕනේ මේ කේන්ද්‍රයේ ඉඳලා මේ ත්‍රිකෝණයේ පාදයකට දුර ගන්න ඕනේ. අන්තර් වෘත්තය කියන්නේ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තරයේ ඇඳෙනා වූ වෘත්තය. එතකොට මම ගන්නවා එතනින් කව කට්ටේ තුඩ තියලා. ඔයාලා මතක ඇති මම ඊට කලින් කරා බාහිර ලක්ෂයක සිට බාහිර ලක්ෂයක ඉඳලා රේඛාවකට ලම්බකයක් අඳින ආකාරය. අන්න ඒක තමයි මම කරන්න යන්නේ. මේ විදිහට ගත්තා ඔයගොල්ලන්ට මතක ඇති. ඡාපයක් ඇඳගෙන ඒ ඡාපවල
ඒ ඡාපය අපි ලම්බක රේඛාවක් හඳින්නා වූ රේඛාව ඒ ඡාපයේ ඡේදන වෙන තැන්වලයි කවකට තුඩ තියලා තියෙන්නේ. චුට්ටක් කවකට දිග වැඩි කරන්නම්. මෙතනයි. හොඳයි අපි අදාළ ඡාප ඇඳගෙන ඉවරයි. බලමු දැන් රේඛාව ඇඳ ගන්න. මේ ඡේදන වෙච්ච ලක්ෂයට ගන්න. නතු ලයින් කරලා කව කට්ටි තුඩ තියාගන්නවා මම අර කලින් කියපු කේන්ද්‍රයට. කව කට්ටට දුර ගන්න හරියටම මම කියපු මෙන්න මේ පොයින්ට් එකට. මෙතනට කව කට්ට දුර ගන්න මෙතන ඉඳලා අරගෙන අපි දැන් ඩෑෂ් බුක්තිය නිර්මාණය කරන්න. මෙන්න මේකට තමයි අන්තර්වෘත්ති කියන්නේ. නිවැරදිව කරනවා නම් මේක ස්පර්ශ වෙලා යන්නේ. ස්පර්ශ වෙලා. ඒ නිසා මම අර මේ කව කට්ට තුඩ තබාගෙන මේ පොඩි දුරතාව තිබ්බ මේ software එක යනුව සියුම් වෙන්නේ නැහැ. ඒ නිසා මම නැවතත් මගේ වෙනත් GeoGebra කියන මෘදුකාංගය භාවිත කරලත් නැවත කරලා පෙන්නන්නම්. අපි මේක සමපාද ත්‍රිකෝණයක් නෙමෙයි ඕනම ත්‍රිකෝණයකට මේක පොදුයි. ත්‍රිකෝණය ඇඳගත්තා. දැන් අපි කෝණ සමච්ඡේදනය කරමු. මේ තියෙන කෝණ සමච්ඡේදිත රේඛාව. ඒකෙත් මට මේ රේඛාව මම අයින් කරගත්තා. මේක තමයි CAB කියන කෝණේ සමච්ඡේදකය. අනිත් සමච්ඡේදකෙත් නිර්මාණය කරනවා. මේ තියෙන කෝණ සමච්ඡේදක නිවැරදිව මේ කියනවා 100%ක් නිවැරදි මේක. ඊළඟට මේ ඡේදන ලක්ෂ්‍යයෙන් ඉඳලා මෙතන ලම්බකයක් අපි ගමු. මේ රේඛා දෙකේ ඡේදන වෙන ස්ථානය තමයි මේ D කියලා ලකුණු කරලා තියෙන්නේ. මම මේ D කියන පොයින්ට් එකේ ඉඳලා මේ රේඛාවට ලම්බකයක් ඇඳලා. අපි එතෙන්දිත් මේ ලම්බකය ලම්බ රේඛාවයි මේ AB කියන රේඛාවේ ඡේදන වෙන තැන තමයි E කියලා තියෙන්නේ. අපි වෘත්තයක් අරගෙන බලමු ස්පර්ශ වෙන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා මේ වෘත්තය 100%ක්ම මේ පාද තුන ස්පර්ශ වෙලා යන විදිහට ඇවිත් තියෙන බව. මේකට තමයි අපි කියන්නේ අන්තර් වෘත්තය කියලා. ඔයගොල්ලන් කරලා බලන්න මේක හරියටම ස්පර්ශ වෙලා යනවා. අපි බලමු දැන් පරිවෘත්තයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේකේ පාදවල දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 5.5යි. කෝණය අංශක 60යි. ඔයාලට මේ ත්‍රිකෝණය නිර්මාණය කරන්න මේ වෙනකොටත් මම කලින් කියලා දීලා තියෙනවා ත්‍රිකෝණයක් නිර්මාණය කරන ආකාරය. ඒ නිසා මම ත්‍රිකෝණේ පාද ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව මම ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා මේ විදිහට. මේක ඕනෑම ත්‍රිකෝණයට පොදු නිසා තමයි මම මේ ත්‍රිකෝණයක් ගන්නෙ. මේ විදිහට නිර්මාණය කර ගන්නවා. හොඳයි මම මේ ත්‍රිකෝණය නම් කරනවා ABC කියලා. මෙතන A කියලා. මෙතන B කියලා. C කියලා ගමු.
දැන් අන්තර්වෘත්තය නිර්මාණය කරත් අන්තර්වෘත්තය කියන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර ගමන් කරන වෘත්තයනේ. පරිවෘත්තය කියන්නේ මේ ශීර්ෂ හරහා යන වෘත්තය නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේ ශීර්ෂ හරහා යන වෘත්තය නිර්මාණය කරන්න අපි පාවිච්චි කරන්නේ පාද සමච්ඡේදනය කිරීමක් සිදු කරනවා. මම මුලින්ම මේ AC කියන පාදයේ ලම්බ සමච්ඡේදනය කරන්නයි සූදානම් වෙන්නේ. බලන්න. මම මේ නිසා තමයි මුලින්ම කිව්වේ මේ පාඩම කරගෙන යන මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගෙන තියෙනවා. මම කලින් කිව්වා පාදයක් සමච්ඡේදනය කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මම ඒක නැවත පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ වෙනකොට දැන් දෙන ලද පාදයක් සමච්ඡේදනය කරන්න. හොඳයි මම ඒක සමච්ඡේදනය කරලා ඉවරයි. මේ ලක්ෂ දෙක යා කරලා අපි රේඛාවක් අඳින්න රූල පාවිච්චි කරන්න ඕගොල්ලෝ. ඒ වගේම මේ BC කියන රේඛාව සමච්ඡේදනය කරනවා. ඔන්නන්ගේ මේ කව කටේ දුර වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් BC කියන රේඛාව ලම්බ සමච්ඡේදනය කරද්දී B වලයි C වලයි විතරයි කව කටේ දුර තියන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න. හොඳයි මගේ ඡාප දෙකක් නිර්මාණය කරලා ඉවරයි. පරිවෘත්තය හරිම ලේසි පුතේ. පාද දෙකක් සමච්ඡේදනය කරලා ඒ සමච්ඡේදනය වෙච්ච රේඛා දෙක හමු වෙන තැන තමයි වෘත්තයේ කේන්ද්‍රය පිහිටන්නේ. ඊළඟට මේ ABC කියන ලක්ෂ තුනේ ඕනම තැනකට කවකට දික් කරගන්න පුළුවන් එක ගැටලුවක් නැහැ. කවකට දික් කරන්නේ මේ A කියන තැනට. මම ගන්නවා A කියන තැනට අවශ්‍ය නම් C කියන දුරට ගත්තත් ගැටලුවක් නැහැ. කොහොමත් එකයි. මුති නිර්මාණය කරන්නම හරියටම ABC කියන ලක්ෂ ටික හරහා ගමන් කරන්න ඕනේ. මම ඒකත් අර මගේ අනිත් මෘදුකාංගේ පාවිච්චි කරලා කරන්නම්. මම ඒකෙදි මම අභිමත ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. මම ඒ රේඛාවත් ලම්බ සමච්ඡේදනය කරන්නයි යන්නේ. මම AB රේඛාව ලම්බ සමච්ඡේදිත රේඛාව නිර්මාණය කරනවා. මේ D කියලා ලකුණු කරලා තියෙන මේ ලම්බ සමච්ඡේදිත රේඛාව මම ගත්තේ AC නිසා මම AC ලම්බ සමච්ඡේදනය කරන්න. කොහොමද කොයි පාද මේ මොන පාද තුනක් සමච්ඡේදනය කරත් ඒක සත්‍යයි. දැන් මට මෙතන ලැබිලා තියෙනවා මේ ලම්බ රේඛා දෙක ඡේදන වල ලක්ෂ්‍ය ඇවිල්ලා තියෙන F කියලා. F ඉඳලා මෙතනට ලම්බකයක් නිර්මාණය කරගත්තා. අපි එහෙනම් ඒක කරමු. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ රේඛාවට ලම්බකයක්. මේ තියෙන ලම්බ රේඛාව. දැන් මෙතන අපි හොයාගමු මේ ලක්ෂය. මේ G කියලා ලකුණු කරලා තියෙන ඒ ලක්ෂය. එහෙනම් අපිට තියෙන වෘත්තය නිර්මාණය කරන්න මෙතන ඉඳලා මේ G කියන ලක්ෂය සමා වෙන්න මෙතනදී අපි මේ ලම්බකයක් නිර්මාණය කිරීම අවශ්‍ය නැහැ මේ අන්තර්වෘත්ත මේක නිර්මාණය කරේ. ඒ නිසා මම ලම්බකය අයින් කරනවා. හරි. අපිට දැන් මෙතන ඇවිල්ලා තියෙන කේන්ද්‍රය මෙතන ඉඳලා B කියන තැනට ගත්තාම බලන්න ඔයාලට පැහැදිලිවම පේනවා
මේ පරිවෘත්තය හරියටම මේ ත්‍රිකෝණේ ABC ලක්ෂ හරහා ගමන් කරලා තියෙනවා. හරියටම ABC ලක්ෂ හරහා යනවා 100%ක්ම මේක නිවැරදි නිර්මාණයක් මේක. හොඳයි අපි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අපිට ඊළඟට තියෙන්නේ බාහිර වෘත්තයක් නිර්මාණය කරන්න. ඒකටත් මම මෙතන දත්ත ටිකක් නම් දීලා තියෙනවා ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. කොහොමද ත්‍රිකෝණයක් නිර්මාණය කරත් බාහිර වෘත්තය නිර්මාණය කිරීම එකම ක්‍රමයට සිද්ධ වෙන නිසා මම එතෙන්දී මුලින්ම ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නවා. මේක ඕනම ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. මම ඒකත් නම් කරන්නම් ABC කියලා. ABC හෝ PQR කියලා වෙන්නත් පුළුවන්. මම මේක PQR කියලා ලකුණු කරමුකෝ. ලකුණු කරගත්තට පස්සේ අපිට කියයි මෙන්න මේ QR පාදය ස්පර්ශ කරලා තමයි අපි මේ වෘත්තය නිර්මාණය කරන්නේ. බාහිර වෘත්තය කියන්නේ ත්‍රිකෝණයකට පිටතින් ඇඳෙන්නා වූ වෘත්තයක්. ඒ සඳහා අපි කරන්නේ මෙන්න මේ පාදය දැන් PQ කියලා ගත්තනේ පාදයක්. මේ පාදය ටිකක් වැඩිපුර දික් කරන්න. ඊළඟට PR කියන පාදයක් දික් කරන්න වැඩිපුර. එහෙම දික් කරාට පස්සේ හරියටම දික් කරන්න. ඔව් දැන් මෙතන ඇවිල්ලා තියෙනවනේ බාහිර කෝණ දෙකක්. මෙතන අපිට ලැබිලා තියෙනවා මේ බාහිර කෝණ දෙකක්. මේ බාහිර කෝණ දෙක සමච්ඡේදනය කරනවා. මේ කෝණයක් සමච්ඡේදනය කරන ආකාරය දන්නවා කවකට තුඩ තියලා මේ Q කියන ලක්ෂයේ කවකට යම් කිසි දුරක් ගත්තා. ඡාපයක් ඇඳලා කවකට අවශ්‍ය දික් කරගන්න එක ගැටලුවක් නැහැ. ඉතින් රූල පාවිච්චි කරලා ඔයගොල්ලෝ මේ නිර්මාණය කරද්දී පුළුවන් තරම් ඔයාලගේ පැන්සල් හොඳට ෂාප් කරලා තියාගන්න. හොඳ මේ දැන් ඔයාලට පේනවා මේ රේඛාව ලොකු ඝනකමකින් තමයි තියෙන්නේ. thickness එක වැඩි. ඒ නිසා එහෙම කරන්න එපා. ඔයාලගේ කවකට ගොඩාක් කවකටට දාලා තියෙන පැන්සලයි පාවිච්චි කරන පැන්සල් හොඳ තුඩක් තියෙන පැන්සල් පාවිච්චි කරන්න. එතකොට මේ හරියටම මේ බොහොම නීට් එකට එනවා. මොකද එතකොට ඔයාලට බොහොම පහසුයි මේ කවකට තුඩ තියෙන තැන හොයාගන්න. මෙතන කවකට පොඩ්ඩක් දික් කරලා මේ ලක්ෂිතක ඡේදනය වෙන තැන තමයි වෘත්තයේ කේන්ද්‍රය පිහිටන්නේ. ඊළඟට දැන් අපි අඳින්න යන්නේ මෙන්න මේ පාද තුන ස්පර්ශ කරලා යන වෘත්තය නිර්මාණය කරන්න යන්නේ. ඒ නිසා දැන් මේ වෘත්තයේ අරය ගන්න ඕනේ කවකට දුරක්. ඒ සඳහා මම මේ කවකට පාවිච්චි කරලා අර මම මුලින් ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා බාහිර ලක්ෂයක සිට රේඛාවකට ලම්බකයක්
අඳින්නේ කොහොමද කියලා මම ඒ ලම්බකයක් අඳින්න ලෑස්ති. හොඳයි මම අවශ්‍ය කරන කාරණා ටික සම්පූර්ණ කරන්න තියෙනවා. මෙන්න මෙතනින් කව කට තුඩ තිබ්බ මම. කව කට තුඩ මෙන්න මේ කේන්ද්‍රයේ තියන්නේ. මෙන්න මේ මෙතනට දුර ගන්න. අරගෙන ඔයාලට පුළුවන් වෘත්තය නිර්මාණය කරන්න. මේ වෘත්තය නිර්මාණය කරා නම් අර කලින් කිව්වා වගේ මේ පාද තුන ස්පර්ශ වෙලා යන්න ඕනේ. මේ ඔයාලට පේනවා ඇති මේ රේඛාවල තියෙන thickness එක වැඩි. එහෙම වුණාම කව කට තියෙන තැන තමයි පොඩ්ඩක් හොයාගන්න අමාරු වෙන්නේ. එහෙම හරියටම කරා නම් මේ පාද තුන ස්පර්ශ වෙලා වෘත්තය යනවා. අපි මේ මගේ කලින් software එකම පාවිච්චි කරලා මම ඒක කරලා පෙන්නන්නම්. හොඳයි මේ රේඛාව මම එක්ස්ටෙන්ඩ් කරනවා. මේ පාදය දික් කරනවා. මේ පාදය දික් කරගන්නවා. ඊළඟට කරේ මෙන්න මේ angle bisect එක ගන්න එක. අපි මෙන්න මේ කොන සමච්ඡේදක නිර්මාණය කරලා තියෙනවා. අපි මේකෙත් කොන සමච්ඡේදකය අඳිමු. මෙන්න ඒ ලක්ෂ දිග ඡේදනය වෙන තැන, ඒ රේඛා දිග ඡේදනය වෙන තැන අපි ගත්තා. දැන් මේ ලක්ෂයේ ඉඳලා මේකට ලම්බකයක් නිර්මාණය කරන්නයි යන්නේ. අපි බලමු ලම්බකයක් නිර්මාණය කරන්න. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ රේඛාවට ලම්බකයක් නිර්මාණය කරා. බලමු මේ ලම්බ දුර ගන්න හරියට මේ ඡේදන ලක්ෂය ගන්න. මේ රේඛාවත් හම්බ වෙන තැන මෙන්න මෙතන E කියලා ලකුණු කරලා තියෙන එක. හොඳයි එහෙනම් අපි මේ වෙනකොට වෘත්තය අඳින්න ලෑස්ති. කේන්ද්‍රයේ ඉඳලා D ට දුර ගත්තාම ඔයාලට පේනවා හරියටම මේ පාද තුන ස්පර්ශ කරලා මේ වෘත්තය ගමන් කරනවා. ඔයගලත් ඇන්දොත් මේ විදිහට මේ වෘත්තය නිර්මාණය වෙලා ලැබෙන්න ඕනේ. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩමට අදාළව ගැටලුවක් විසඳන්න දුවේ පුතේ මේ පාඩමට අදාළව ගැටලුවක් විසඳීම සඳහා අවශ්‍ය කරන මූලික කාරණා ටික මේ වෙනකොට සම්පූර්ණ කරගෙන තියෙනවා. බලන්න පුතේ අද දවසේ අපි ඉගෙන ගත්තා මෙන්න මේ කාරණා දෙන ලද රේඛාවකින් නිර්මාණය කිරීම. මම මේ පාඩමේ පහළ ඔයාලට මෙන්න මේ අපි කරපු දේවල් ටික අපි ලකුණු කරලා තියෙනවා. මම දාලා තියෙනවා. ඒතර ඔයාලට කරන්න තියෙන්නේ මේ නිර්මාණ ටික නැවත කරලා පුරුදු වෙන්න. ඊට අමතරව මම ගැටලු ටිකක් තියෙන PDF එකක් දාලා තියෙනවා. ඒකත් ඔයාලට පුළුවන් ඒකෙන් ගැටලු ටිකක් හදලා පුරුදු වෙන්න පුතේ. මේ ගැටලු මේ නිර්මාණය කරන්න. ඊට අමතරව අපි ඊළඟ පාඩමේදී අපි හම්බ වෙමු සාමාන්‍ය පෙළ විභාගයට එන ගැටලුවක් විසඳන ආකාරය අපි ඒ පාඩමේ බලමු. එහෙනම් පුතේ මේ ටික හොඳට පාඩම් කරලා තියාගන්න. කරන ආකාරය පුරුදු වෙන්න. ඒකට අර බොහොම පහසු මේ කව කට්ට රූල පැන්සල හසුරවන්න පුළුවන් වෙයි. එහෙමනම් මේ පාඩමත් එක්ක රැඳී සිටපු ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.